හොඳයි පින්වත් සියලු දෙනාම දෑත නළලේ තබා අප ඉදිරියේ වැඩ සිටින මේ මිහි මණ්ඩලයේ පිහිටි ආනුභාව සම්පන්නම භූමිය වන ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේගේ සිරිපාපියුම් අභියස අප සියලු දෙනාගේම උත්තමාංග නමස්කාරයම වේවා කියලා සාදු කියන්න. පළමු කොට සිල් පිරිසිදු කරගන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิติสารเนนสัทธิงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังกัตวาอัปปมาเดนสัมปาเดตสมันตาจักรวาเลสุอัตตรากัจฉันตุเดวตาสัทธัมมังมุนิราจัสสะสุนันตุสังฆมุขดัมธัมมัสสะเวนะกาโลอะยังภดันตาธัมมัสสะเวนะกาโลอะยังภดันตาธัมมัสสะเวนะกาโลอะยังภดันตาโยกัปปะโกติหิติอัปปะเมยังกาลังคารุนโตอติดุขรานิ
කේනං ගතෝ ලෝකහිතාය නාථෝ නමෝ මහා කාරුණිකස්ස තස්ස අසම්බුද්ධං බුද්ධ නිසේවිතං යං භවා භවං ගච්ඡති ජීව ලෝකෝ නමෝ අවිද්‍යාදි කිලේශ ජාලං විධංසිනෝ ධම්ම වරස්ස තස්ස ගුණේහි යෝ සීල සමාධි පඤ්ඤා විමුක්ති ඥානප්පභූති යුක්තෝ එත්තං ජනානං කුසලත්ථිකානං තමරිය සංඝං සිරසා නමාමි සාධු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධත්තං මහන්තං වියවස්ස කාලේ ඒසානි සංසෝ ධම්මේ සුචින්නේන දුග්ගතින් ගච්ඡති ධම්මචාරීති ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඔබත් මාත් මෙලෙසින් මේ තන්පත් වෙලා සිටින භූමිය මේ මහ පොළවේ මතු නෙවෙයි මේ සක්වල මතු නෙවෙයි අනන්ත සක්වල යම් බඳු පූජනීය සුපූජනීය අතිශයින් පරම පවිත්‍ර භූමියක් වේ නම් ආනේ භූමියයි අප ඉදිරියේ මේ දිස්වන මහා සෑ රජාණන් වහන්සේ පිහිටි මේ උතුම් භූමිය ශ්වේත වර්ණයෙන් බබලමින් දෙවි මිනිසුන්ට අසහාය පිළිසරණක් වෙමින් අප ඉදිරියේ මේ වැඩ සිටින්නේ තුන් ලෝකයක් සැනසූ මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසදිස මහා සෑ රජාණන් වහන්සේ අප හැම දෙනාගේම භක්ති ආදර ප්‍රණාම සහිත හෘදයාංගම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. ඉතින් මේ පින්වත් හැම දෙනාම අද වගේ දවසක මේ පින්බර සන්දේ කාලයෙහි මේ පින්බර නිමේෂයෙහි ලෝකේ යම් කිසි තැනක බුදුරජාණන් වහන්සේගේ සිරිපා පියුම් අභියස යම් බඳු පූජාවක් ඊතා සමීපයෙන් සිද්ධ කරන්න ලැබෙනවා නම් හදවතට දැනෙන විදියට සිද්ධ කරන්න ලැබෙනවා නම් මේ භූමිය හැර අන් භූමියක් මේ මිහි මඩලේ නැති තරම් මේ සස්වල අනන්ත සස්වල නෑ ඒක සත්‍යක්මයි. ඉතින් එවන් භූමියක පුරා 12 මසක් එක දිගට අවුරුද්ද පුරාවට දැල්වෙන ඉතා පිවිතුරු අග්‍රාකාරයෙන් සිද්ධ කරන ලද උතුම් උදාර පහන් පූජාවක් අද වගේ දවසක මේ පින්බිමේ දැන් සිද්ධ වුණා. අද පටන් බොහෝ කාලයක් මේ පහන් දැල්වේවි ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ඥානයට පූජෝපහාර පිණිස ඒ අනන්ත බුදුගුණ සිහි කර කර සුවහසක් අපමණ ලෝ සතුන් මේ පහන් ආලෝකයෙන් බුදුරජාණන් වහන්සේ පූජා කරાવી. ඉතින් ඒ නිසා අද දවසේ ඒ සඳහා උදව් උපකාර කළ හැම දෙනාටමත් විශේෂයෙන්
රුවන්වැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ පින්වත් විශාල පිරිසක් එකතු වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම සතුටින් මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මැදයි මේ විශිෂ්ට පින්කම මේ පුණ්‍ය භූමිය තුල සිද්ධ කරන්නට යෙදුනේ. සැබවින්ම මෙවන් අවස්ථා හැම කෙනාටම මේ මිහි මඩල හිමි වෙන්නේ නැහැ. කෝටි ගණනක් මිනිස්සු අතරින් ඊටාම සීමිත පිරිසකට පමණක්ම ලැබෙන උතුම් භාග්‍යයක් තමයි මේ පින්වත් පිරිසට අද දවසේ ලැබුණේ. හැමදෙනාම සිතේ පැහැදීම ඇති කරගන්න සියතින් තනා ඉදිකොට දල්වා ඒ බුදුරජාණන් වහන්සේ අභියස මේ පහන් ආලෝක පූජා සිද්ධ කළා කියලා සිත පහදවා ගන්න. මහා සෑ සමිඳුගේ හතර දිසාවෙන් ආලෝකමත් වෙන මේ පහන් හතර බොහෝම දර්ශනීය ආකාරයෙන් ඉතා පිරිසිදුවට පිළිවෙලට සකස් කළා ඉදිවුණා. බොහෝ දෙනාට මේ පින අනුමෝදන් වෙන්නට පුළුවන්. බොහෝ දෙනාට දැක සාදු කියලා සිත පහදවා ගන්න පුළුවන්. මහ විශාල ගණේ අග්‍ර ගණේ උතුම් පිනක් බවට අද දවසේ පින සම්පූර්ණ වුණා. ඉතින් පින්වතුනි හැමදෙනාම හිතට ගන්න අපි හැමෝටම වැඩි කාලයක් මේ මහ පොළොවේ ජීවත් වෙන්නට ලැබෙන්නේ නැහැ. මෙබඳු දවස් මෙබඳු මොහොතක් අපේ ජීවිතේට එන්නේ ඉතාම කලාතුරකින්. ගෙවි ගිය ජීවිතේ දිහා හැරිලා බැලුවොත් ඊටාම සීමිත අවස්ථා ගණනක් පමණයි අපට මෙවන් උතුම් උදාර පින්ටස් කරගන්නට මෙලෙසින් අවස්ථාව සැලසුනේ. මේ මහා සෑ සමිඳු ළඟ අපට යම් බඳු නිමේෂයක් ගත කරන්න ලැබුණා නම් අප ගෙවා දැමූ ආයුෂයේ ඊටාම සුළු කොටසයි මේ වගේ භූමියක අපට ගෙවා දමන්න ලැබුණේ. ඉතින් ඒ අතරට මෙබඳු උතුම් උදාර ආලෝක පූජාවක් යමෙකුගේ ජීවිතයෙහි සිද්ධ කරගන්න ලැබෙනවා නම් ඒක සුළුපටු පූජාවක් නෙමෙයි. මේ භූමිය කියන්නේ මේ භූමියේ ඇති වටිනාකම මේ මහා සෑ සමිඳුගේ ආනුභාවය ධර්ම කතිකේකට මුව නොසෑහෙනසේ කිව්වත් ජීවිත කාලය පුරා කියා අවසන් කරන්නට බෑ. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින භූමියක් අද පවා මේ මොහොතේ පවා එදා පිරිනිවන් මංචකයේදී යම්බඳු අදිස්ථානයක් තථාගතයන් වහන්සේ සිද්ධ කළා නම් ඒ අනුව මෙවී ගිය රන් රැස් විහිදෙන ඒ උතුම් බුදුරජාණන් වහන්සේ නිර්මිත බුදුරුව අදත් මේ මහා සෑ සමිඳුගේ ධාතු ගර්භයේ සැතපෙනවත් දෙවි මිනිසුන්ට සැනසීම ලබා දෙමින් එවන් භූමියකටයි අප මේ පා තැබුවේ. එවන් භූමියක එවන් මහා සෑ සමිඳු ළඟ අභියස තමයි දෑත නළලේ තබා මෙලෙසින් වන්දනා කරන්නේ. ඒ බුදු සිරිපා අභියසයි මේ උතුම් උදාර පහන් පූජාව අද වගේ දවසක හැමදෙනා සිත පහදවාගෙන මෙලෙසින් සිද්ධ කළේ. මේ මහා භද්‍ර කල්පයේ පහළ වුණා මේ වෙනකොට බුදුරජාණන් වහන්සේලා හතර නමක්. ඒ අතරට අවුරුදු 40000ක් මේ මිනිස් ලෝකේ වැඩ ඉඳලා දෙවි මිනිසුන්ගේ සංසාර දුක්ගිනි දැල් නිවා දැමූ කකුසඳ බුදුරජාණන් වහන්සේ විශාල රහතන් වහන්සේලා පිරිසක් පිරිවරාගෙන 40000ක රහතන් වහන්සේලා පිරිසක් පිරිවරාගෙන මේ උතුම් පුණ්‍ය භූමියට එදා වැඩම කරලා මේ භූමිය පූජනීය භූමියක් බවට පත් කළා. පින්වත්නි අපි මේ වඳින පුදන සෑම තැනකම රහතන් වහන්සේලා සිරිපාපියුම් පිටුවලා තියෙනවා. රහතන් වහන්සේලා නලල් තලය මේ ශිලා තලයේ ඔබ වන්දනා කරලා තියෙනවා. අපි මේ নমස්කාර කරන මේ මිනිසුන් යන වඳින පුදන සෑම භූමියක්ම රහතන් වහන්සේලාගේ නලල් තලයේ ස්පර්ශ කරන බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් වන්දනා කළ භූමියක්. මේසා මහත් රහතන් වහන්සේලා ප්‍රමාණයක් එක තැනකට එකතු වෙච්ච අන් භූමියක් මේ මිහි මඩල නැති තරම්. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය විතරක් මේ උතුම් මහා සෑ සමිඳුගේ ධාතු නිධානෝත්සවයේදී 96 කෝටියක් රහතන් වහන්සේලා මේ පින්බිමට වැඩම කළ හැටි අදත් ජීවමානයි, අදත් විද්‍යමානයි. ඉතින් ඒ වගේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ සිරිපා පහසින් පහස ලැබූ පුණ්‍ය භූමිය මේ අසදිස මහා සෑ සමිඳු. ඉන් අනතුරුව බොහෝ කාලයක් අවුරුදු ප්‍රකෝටි ගණනක් ඇවෑමෙන් මේ මහ පොළොවට නැවතත් තුන්ලොවක් සනසන පිවිතුරු පැතුම ඇතිව වැඩම කළ කොණාගමන බුදුරජාණන් වහන්සේ 30000ක් අවුරුදු මේ මහ පොළොවේ ජීවත් වුණා. දෙවි මිනිසුන්ට සිත සාන්තිය සලසා දෙමින් නිවන් මඟ පාදා දෙමින් ඒ බුදුරජාණන් වහන්සේ 23000ක
රහතන් වහන්සේලා ප්‍රමාණයක් සමග මේ පුණ්‍ය භූමියට වැඩම කරලා සිරිපාපියුම් පිහිටුවලා මේ භූමිය පූජනීය භූමියක් බවට පත් කළා. ඉන් අනතුරුව මේ මහ පොළොවට පහළ වුණා අවුරුදු ප්‍රකෝටි ගණනක් ලැබෑමෙන් කාශ්‍යප දසබලධාරී බුදුරජාණන් වහන්සේ 20000ක් අවුරුදු මේ මහ පොළොවේ වැඩ සිටියා. ඒ බුදුරජාණන් වහන්සේ දසදහස් ගණනක් මහ රහතන් වහන්සේලා සමග ඒ බුදුරජාණන් වහන්සේ මේ භූමියට වැඩම කරලා සිරිපාපියුම් පිහිටුවලා මේ භූමිය පූජනීය භූමියක් බවට පත් කළා. කාලය ක්‍රමයෙන් ගෙවී ගොස් අවුරුදු ප්‍රකෝටි ගණනක් නැවතත් ඇවෑමෙන් මේ මහ පොළොවට වැඩම කළා ලුම්බිනී සල්වනයෙන්. ඔබ මා සරණ ගිය දසබලධාරී වූ සර්වඥ විසරද 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් පුරා පිරූ පාරමී ඇති තුන්ලොවක් සැනසූ ගෞතම නම් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ මේ භූමියට වැඩම කළ හැටි අදත් අපේ හදවතේ අනුවේදනීය හැඟීමක් ජනනය කරවමින් මේ මහා සෑ සමිඳු කියාපානවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා බුද්ධ ගයා පින්බිමේදී දෙවි මිනිසුන්ගේ හද සංතාන උතුම් ධර්මාලෝකයෙන් ඒකාලෝක කරමින් අනන්ත සසරක අපට උරුම වූ දුක්ගිනි නිවා දමමින් ඒ බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුද්ධ රාජ්‍ය ලැබුවා. බුද්ධ රාජ්‍ය ලබා සත්සති ගෙවීමෙන් අනතුරුව ඉසිපතන මිගදායට වැඩම කරලා ඒ සදහම් අමා භේරී නාදයෙන් දෙවි මිනිසුන්ගේ හද සංතාන සුවපත් කරලා දහම් අමාව දේශනා කරන්නට ආරම්භ කළා. පුරා අවුරුදු 45ක් එක දිගට අමා දහම් දේශනා කරමින් ලෝකයේ සුවපත් කරන අවධියේදී බුද්ධ රාජ්‍යයට පත් වෙලා හරියටම 8 අවුරුද්දක් ගෙවෙන අවස්ථාවේදී අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මණි අප්පිත නැමැති ආනුභාව සම්පන්න නාගරාජයන්ගේ ආරාධනයෙන් කල්යාණී පුණ්‍ය භූමියට වැඩම කළා. කැලණි මහා සෑය රජාණන් වහන්සේ පිහිටා ඇති භූමියට ඒ වැඩම කරපු අවස්ථාවේදී ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ මේ මහා සෑ සමිඳු පිහිටි මේ භූමියට වැඩම කළා. තුපාරාම මහා සෑ සමිඳු පිහිටි මේ භූමියට වැඩම කළා. ඒ වගේම ජයසිරි මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්න භූමිය ඇතුළු ශ්‍රී ලංකා ධරණී තලයේ බොහෝ ස්ථානවලට වැඩම කරලා මේ ශ්‍රී ලංකා ධරණී තලය බුදු මැදුරක්සේ පූජනීය බවට පත් කළා. ඉතින් අන්න ඒ ගමනේදී ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සෑ සමිඳුගේ මධ්‍ය මණ්ඩලයේ හරියටම මධ්‍ය ලක්ෂයේ පිහිටි තැන නැගෙනහිර දිශාව බලා නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳලා මේ භූමිය පූජනීය භූමියක් බවට පත් කළා. ඒත් සමගම සරියුත් මහා රහතන් වහන්සේ, මුගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, අනුරුද්ධ මහා රහතන් වහන්සේ, නන්ද මහ රහතන් වහන්සේ වගේ මේ බුදු සසුනේ ආනුභාව සම්පන්නම රහතන් වහන්සේලා වැඩම කළා 500ක්. ඒ 500ක් රහතන් වහන්සේලා මේ සෑ සමිඳුගේ අභ්‍යන්තරයේ මධ්‍ය මණ්ඩලයේ නැගෙනහිර දිශාව බලා නිරෝධ සමාපත්තියට සමවැදිලා මේ මහා භද්‍ර කල්පේ නස්නාතෙක් මේ භූමිය නොනැසේවා කියන පැතුමත් මේ භූමිය දෙවි මිනිසුන්ට නිවන් සුව ආවහානය කරන කැඳවන භූමියක් වේවා කියන පිවිතුරු පැතුමෙන් පූජනීය බවට පත් කළා. එවන් භූමියකයි අපට මේ ධන මඩලු බිම ඔබා නලතලේ බිම ඔබා වන්දනා කිරීමේ භාග්‍ය අද සැලසුනේ. එනිසා මේ පින්කමට සම්බන්ධ වූ සදැහැති බොහෝ දෙනා අප්‍රමාණ පින්වන්තයි. මෙවන් භූමියකට ඇවිල්ලා වන්දනා කරලා යනම මල් පහන් පූජා කළා. හැබැයි අද වගේ දවසක 12 මාසයක් පුරාවට දැල්වෙන තථාගතයන් වහන්සේගේ අනන්ත ප්‍රමාණ ඥාන මණ්ඩලයේ සිහි වෙන ඒ උතුම් බුදු ගුණයට උපහාර පිණිස මේ පහන් හතරක් බොහොම අලංකාරයෙන් දල්වමින් ආලෝකමත් කරමින් අද විශිෂ්ට පූජාවක් සිදු කරලායි මේ හැම දිනම නිවෙස් බලා ගමන් කරන්නේ. ඔබේ පැමිණීම ඊතා උතුම් පැමිණීමක් බවට පත් වුණා. ඔබ යම් බඳු භූමියක යම් බඳු පූජාවක් වෙනුවෙන් සිත පහදවා ගත්තා නම්, කාලය ධනය ශ්‍රමය කැප කළා නම්, හදවතින්ම මේ පින්කමට යොමු වුණා නම් ඔබ මේ භූමියේ වාසනාවන්ත මිනිසු අතර කෙනෙක්, වාසනාවන්ත සත්වයන්
අතර කෙනෙක් බවට පත් වුණා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිපා අපට මෙලෙසින් පූජා කරන්න ලැබීම සැබවින්ම අප ලැබූ භාග්‍යයක්. ඔබ මේ මහ පොළවට බිහි කරලා යම් බඳු කිරි ධාරාවකින් ඔබේ තොලාඟ තෙත් කරලා ඔබේ යම් මව් කෙනෙක් පිය කෙනෙක් ඔබට මේ ජීවිතේ පිණිස වරම් ලබා දුන්නා නම් ඒ පෙවූ කිරි ධාරාවේ යම් බඳු ණයක් මේ වගේ පින්කමක් සිද්ධ කරද්දී ගෙවි යනවා. ඒකේ ආනිසංස වාර අනන්තය අප්‍රමාණයි. ඒ සා අනුහස් ඇති පින්කමකුයි අද මෙලෙසින් මේ භූමියේ හැමදෙනාම සිත පහදවාගෙන සිද්ධ කරන්නේ. පින්වතුනි, මේ පුණ්‍ය භූමිය එදා දුටුගැමුණු මහා රජාණන් වහන්සේ දකුණු ලංකාවෙන් නැං වූ සිංහනාදේ මතින් සිංහරාවේ මතින් මේ භූමියට පැමිණිලා 28ක් අවස්ථාවන්හිදී සතුරු බලමුළු බල සුණු විසුණු කරලා දාලා බුදුරජාණන් වහන්සේගේ උරුම භූමිය මහරහතන් වහන්සේලාගේ භූමිය නැවතත් දෙවියන් සහිත ලෝකයට අයිති කරලා දුන්නා. ඒ දුටුගැමුණු මහා රජාණන් වහන්සේ තමයි අපට මේ දායාදේ උරුම කළේ. ඒ රජතුමා අදත් දෙව්ලොව මතු මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව්වෙමින් ලෝකයට අමා ශාන්තිය සලසනවා. ඉතින් ඒ දුටුගැමුණු මහා නිරිඳුන්ගේ ඒ රාජ 이르දිය මතින් ඒ වගේම සක්දෙව් රජතුමා සතර වරම් දෙව් රාජවරු ඇතුළු සියලු දෙවියන්ගේ දේව 이르දිය මතින් අප්‍රමාණ රහතන් වහන්සේලාගේ අරහන්ත 이르දිය මතින් තමයි මේ පුණ්‍ය භූමිය නිම වෙන්නේ. මේ වගේ සෑසමිදු නමක් ආයේ මේ භද්‍ර කල්පේ මේ බුද්ධ ශාසනයේ නැවත තැනක නැවත වතාවක නැවත කෙනෙකුට ඉදි කරන්න බෑ. මේක බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන්ම මැවී ගිය මහා සෑ සමිඳු නමක්. පින්වතුනි, එදා ගෞතම අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුරා 45 අවුරුද්දක සදහම් අමා මෙහෙවර නිමා කරමින් තවත් බොහෝ කලක් දෙවි මිනිසුන්ට මේ සම්බුදු සසුන පවතිවා කියන පිවිතුරු පැතුමින් අදිෂ්ඨාන බල පිහිටුවන්නට යෙදුණා. උපවත්තන සාල වනෝද්‍යානයේ පිරිනිවන් මංචකයේදී ඒ අතරට ඔබ මා වෙනුවෙන් විශිෂ්ට වූ ශ්‍රේෂ්ඨ වූ අදිෂ්ඨාන පහක් පිහිටෙව්වා. ඉන් එකක් තමයි යම් කිසි දිනක ධර්මාශෝක අධිරාජයන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකා ධරණී තලයට මේ අප වැඩ ඉන්න භූමිය අප තැන්පත් වෙලා ඉන්න භූමියෙන් නැගෙනහිර දිසා භාගයේ උඩමළුවේ වැඩ ඉන්න ඒ බෝධීන් වහන්සේ භූමියේ පිහිටුවන්නට යම් කිසි දිනක ධර්මාශෝක අධිරාජයන් බුද්ධ ගයා පින්බිමට පැමිණේ නම් ඒ පැමිණෙන වෙලාවේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ පමණක් ඉතුරු වෙලා සෙසු ශාඛාවන් නොපිනේවා කියලා අදිෂ්ඨාන කළා. පිරිනිවන් මංචකයේදී ඒ අදිෂ්ඨානය ලෙසින්ම සිද්ධ වුණා. ඉන් අනතුරුව දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ රන් පාත්‍රය තැන්පත් කරන්නට සූදානම් වන මොහොතේ තමන් වහන්සේ විසින්ම ඒ බෝධීන් වහන්සේගෙන් වෙලා 100ක් මුල් වලින් මේ රන් පාත්‍රයේ පීඨාවා කියලා අදිෂ්ඨාන කළා. ඒ අදිෂ්ඨානයත් එලෙසින්ම සිද්ධ වුණා. ඒ වගේම තවත් අදිෂ්ඨානයක් කළා. පුරා සතියක් හිමවලා ගර්භයක තැන්පත් වෙලා ඒ බෝධීන් වහන්සේ නොපෙනී ඒවා. ඒ වගේම දෙවි මිනිසුන්ගේ පූජා සත්කාර ලබන්නට නැවත වතාවක් පෙනී සිටේවා කියලා අදිෂ්ඨාන කළා. ඒ අදිෂ්ඨානයත් සිද්ධ වුණා. ඒ වගේම පින්වතුනි, තවත් එක් විශිෂ්ට අදිෂ්ඨානයක් සිද්ධ කළා අප වෙනුවෙන්. උතුරු දිසා භාගයේ වැඩ ඉන්න අක්කු ධාතුන් වහන්සේ තැන්පත් කරලා දෙවන පෑතිස් මහා නිරිඳුන් ඉදි කරන ලද ථූපාරාම මහා සෑ සමිඳුගේ ධාතු නිධානය සිද්ධ වන දවසේදී යමක මහා ප්‍රාතිහාර්ය සිද්ධ වේවා කියලා අදිෂ්ඨාන කළා. සැබවින්ම එදා දවසේ මේ අහස් කුසේ නිර්මිත බුදුරුවක් නැවී ගිහින් එක බුදුරුවක් පමණක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේලා දෙනමක්සේ ලෝකයට පෙනෙනසේ නැවී ගිහිල්ලා ඒ යමක මහා ප්‍රාතිහාර්ය එදා ගන්ධබ්බ වෘක්ෂ මූලයේ යම්සේද සිද්ධ වුණේ. එදා කපිලවස්තු පුරනුවර නිග්‍රෝධාරාම භූමියට ඉහළ අහසේ යම්සේද සිද්ධ වුණේ. එදා බුද්ධ ගයා පුණ්‍ය භූමියේ ඉහළ අහසේ යම්සේද සිද්ධ වුණේ. එබඳු ඌම යමක මහා ප්‍රාතිහාර්ය පූජාවක් සිද්ධ වුණා. ථූපාරාම මහා සෑ සමිඳුගේ ධාතු නිධාන උත්සවයේ දවසේ පස්වන අදිෂ්ඨානයක් පිහිටෙව්වා ඒ භාග්‍යවතුන් වහන්සේ. කුමක්ද මේ අදිෂ්ඨානය? මේ භූමියේ මේ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ ධාතු ගර්භයේ ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් වන මොහොතේදී ඒ ධාතුන් වහන්සේලාගේ නිර්මිත බුදුරුවක් නැවිලා
අහස් කුසේ රුවන් සක්මනක් නැවිලා අනන්ත සක්වලට පෙනෙනසේ ඒ තථාගතයන් වහන්සේ විසින් සිදු කරනු ලබන යමක මහා ප්‍රාතිහාර්ය සිද්ධ වේවා කියලා අදිෂ්ඨාන කළා. ශරීරයේ එක තැනකින් ගිනි ධාරාවක් තවත් තැනකින් ජල ධාරාවක් බැගින් කිසිම රහතන් වහන්සේ කෙනෙකුට සිදු කළ නොහැකි, කිසිම පසේ බුදුවරයෙකුට සිදු කළ නොහැකි, බුදුරජාණන් වහන්සේට පමණක්ම සිදු කළ හැකි ඒ යමක මහා ප්‍රාතිහාර්ය මේ පුණ්‍ය භූමියේ සිද්ධ වුණා. ඊ දෙස බැලූ අපමණ පිරිසක් මගඵලලාභීන් බවට පත් වුණා, මහා රහතන් වහන්සේලා බවට පත් වුණා. එවන් පුණ්‍ය භූමියකයි අපි හැම දෙනාම අද මේ උතුම් මලින් පහනින් සුවඳින් ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් උතුම් පූජාවක් සිද්ධ කළේ. ඒ අතරත මේ මහා පහන් ආලෝකයන්ගෙන් ඒ බුදුරජාණන් වහන්සේ පූජා කළේ. දිවමන් බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියෝ මබියසයි මේ පහන් ආලෝක පූජාව සිද්ධ වුණේ. දිවමන් බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියෝ මබියස මේ ආලෝක පූජාව සිද්ධ වුණා කියන්නට වෙන කිසිම සාක්ෂියක් වමනා නැහැ. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් මේ අනන්ත සක්වලට පැතිර ගිය ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවන් අද පවා මේ ධාතු ගර්භය අභ්‍යන්තරයේ දිගන්තයට විහිදෙනවා. මේ මොහොතේදී පවා අනන්ත සක්වලින් පැමිණෙන දෙවිවරු බ්‍රහ්ම රාජවරු ධාතු ගර්භයේ ඇතුළටම වැදිලා ඒ සිරිපාපියුම් වන්දනා කරනවා. මේ සෑ සමිඳුගේ වරුණාව කිව්වොත් රය පහන් වනතුරු කිව්වත් අවසන් වෙන්නේ නැති භූමියක්, පුණ්‍ය භූමියක්, අපේ සැනසීමට අප වෙනුවෙන් ඉදී වූ භූමියක්. සැබවින්ම ඔබේ දෑස පින්වන්තයි විවර කරලා සාදු නදින්නේ බුදු සිරිපා වන්දනා කරන්න. ඔබට ඔබේ ජීවිතයේ මේ පෑදුන පින කල්ප සහස්‍ර ගණනක් ගෙවිලා ගියත් මේ පින නම් ගෙවිලා යන්නේ නැහැ. ඒ නිසා අද වගේ දවසක උපයන මේ ආධ්‍යාත්මික ධනය, ශ්‍රද්ධාව නැමැති, සීලය නැමැති, ශ්‍රුතය නැමැති, ත්‍යාගය නැමැති, ප්‍රඥාව නැමැති මේ ධනය කල්ප ගණනින් ඔබේ ජීවිතය සුවපත් කරනවා. මේ උතුම් උදාර පින හදවතේ කාවද්ද ගත්තොත් මින් මතු නිරයේ නොවැටි මතු යම් මොහොතක නිවන් අමා සුවයෙන් සැනසෙනකම් ගමන් කරන්නට මේ පින මග වේදමක් බවට පත් වෙනවා. ඉතින් පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ඒ ආනුභාවයෙන් මෙතෙකයි කියා කියන්නට බෑ. එදා රහතන් වහන්සේලා ඒ බුදුරජාණන් වහන්සේගේ විරාගී ගුණය සිහි කර කර මේ ධාතු ගර්භය අභ්‍යන්තරයේ බුදුරජාණන් වහන්සේගේ සිරිපාභියස සුපිපි සුවඳ මලින් පූජා කළා. අනන්ත අප්‍රමාණ දිව කුසුම් මදාරා පරසතු මල් පූජා කළා. මිනිස් ලොව දියගොඩ පිපෙන තාක් සියලු මල් වර්ග පූජා කළා. දිව්‍ය ලෝකයේ අති තාක් මල් වර්ග පූජා කළා. ඒ සියලු මල් මේ මහා සෑ සමිඳු පවතින තුරාවට පර නොවේවා කියලා අදිෂ්ඨාන කළා. එදා පිදූ මල් අදත් පර වෙලා නැහැ. නැවුම් ආකාරයෙන් උදෑසන නිලූ මල් ලෙසින්, මේ මොහොතේ නිලූ මල් ලෙසින් අදත් ඒ මල් ඒ බුදු සිරිපා මියස බුදු සුව විඳිනවා. එදා රහතන් වහන්සේලා මේ මනුල්ලොව දෙව්ලොව ඇතිතාක් සුවඳින් පූජා කරලා අදිෂ්ඨාන කළා. මේ සුවඳ මේ මහා සෑ සමිඳු පවතින තාක් තුරා සුවඳ විහිදුවාවා කියලා. අදත් මේ ධාතු ගර්භය අභ්‍යන්තරයේ දිව සුවඳින් පිරී ගිහිල්ලා තියෙනවා ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපාභියස. එදා රහතන් වහන්සේලා සුවඳ තෙලින් දැල්වූ පහන් අදිෂ්ඨාන කළා. මේ මහා සෑ සමිඳු පවතින තුරාවට 5000 කාලයක්, ඊටත් වැඩි කාලයක් ඒ පහන් දැල්ලේ කිසිදු අඩුවක් නොවේවා, තෙල් ඉවර නොවේවා, පහන් තිර ගෙවි නොයාවා, ඒ පහන් එලෙසින්ම දැල්වේවා කියලා ඔබ අදහා ගන්න, ඔබ විශ්වාස කරන්න. මේ සෑ සමිඳු අභ්‍යන්තරයේ දහස් ගණනින් ස්වර්ණමය පහන්, මිනි පහන් අදත් දැල්වෙනවා. අදත් ඒ පහන් වල ආලෝකයෙන් මුළු සම්බුදු කුටියම ආලෝකමත් වෙලා. එවන් භූමියකයි අපි මේ උතුම් පහන් පූජාව සිද්ධ කළේ. පින්වතුනි, මෙවන් උතුම් පූජාවක් මේ වගේ තැනක සිද්ධ කරගන්න ජීවිතේ එකම වතාවක්වත් හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම බොහෝම සතුටින් මේ ධර්ම දේශනාවට ආරාධනා කරපු මොහොතේ පටන් මට ආරාධනා කළේ කවුද කියන එක අදාළ වුණේ නැහැ. මට ආරාධනා කරපු කෙනා හෝ පුද්ගලයා හෝ නෙමෙයි. මගේ ජීවිතෙත් මා ලැබූ භාග්‍යයක් කවුරු වුණෝ කෙනෙක් එක මැටි පහනක් මේ භූමියේ පූජා කරලා මේ මැටි පහන පිදූ ආනිසංස මට කියා දෙන්න කියලා ආරාධනා කළා නම් මට එන්න පුළුවන් වුණා නම් මා පාගමනින්ම එනවා. ඉතින් ඒ නිසා මා මේ මොහොතට සම්බන්ධ වුණේ හදපිරි අසීමිත භක්තිය
භක්තියකින් ආදරයකින් ශ්‍රද්ධාවකින්. ඉතින් මමත් හදවතින්ම අනුමෝදන් වෙනවා මගේ මේ දෑතින් කළා වගේ මේ පහන් ආලෝක පූජාව. මට සිහිපත් වෙනවා මේ පහන් ආලෝක පූජාව සිද්ධ කරපු වෙලාවේ එදා පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ අබතෙල් පහන් ආලෝකයෙන් පුරා රාත්‍රියක් බුදුරජාණන් වහන්සේට පූජා කරපු ඇති. එදා මංගල බුදුරජාණන් වහන්සේ පාරමී දම් පුරන කාලේ පුරා රාත්‍රියක් ආලෝක පූජාවෙන් පුරා රාත්‍රියක්ම ඒ බුදුරජාණන් වහන්සේට පූජා කරපු හැටි. ඒ වගේම මට සිහිපත් වෙනවා එදා අනුරුද්ධ මහා රහතන් වහන්සේ මහා කල්ප ලක්ෂයකට එහා පැත්තේ සංසාරේ දවසක මේ ලෝකයේ කලු කරන්නට පහළ වුණා දසබලධාරී බුදුරජාණන් වහන්සේ නමක්. තබන සිරිපාදයට අනුව රියසකක් පමණ පුෂ්පයන් පිපෙන බැවින් පියුම් පිපෙන බැවින් ඒ බුදුරජාණන් වහන්සේට නමක් පටු බැඳුණා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කියලා. ඒ සිරිපා තියෙනකොට ඒ පියුම මත නැගෙන පියුම් කෙමියෙන් ඒ ශ්‍රී ශරීරය නැහැවිලා යනවා. සුවඳ දිගන්තයට පැතිරෙනවා. 88 රියනකට වැඩි බුදුබඳක් දරාගෙන මේ මහ පොළවේ වැඩ හිටපු පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ අප මහා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දිවස්ලාභීන් අතර අග්‍ර වූ ඒ ස්වාමීන් වහන්සේ එදා ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙත එළඹිලා අමා දහම් අසා හදවත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි යොමු කරන ලද බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතු හද මඩලක් ඇතිව දින 7ක් එක දිගට මහා දානයක් පූජා කළා. ඒ දානය පූජා කළ අවසානයේදී දිවස්ලාභීන් අතර අග්‍රස්ථානයේ මතු යම් සම්බුදු සසුනක මා වෙත ලැබේවා කියලා අදිෂ්ඨාන කළා. ජීවිතේ පුරාවට පින් කළා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩියා. පිරිනිවන් වැඩලා 7 ගව්වක් උස ස්වර්ණමය සෑයක් ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නිදි වුණා. ඉන් අනතුරුව ඒ උපාසකතුමා රහතන් වහන්සේලා වෙත පැමිණිලා සිරිපා වන්දනා කළ ඇහුවා ස්වාමීනි දිවස්ලාභීන් අතර අග්‍රස්ථානය ලබන්න මම විසින් කිනම් පින්කමක් කළ යුතුද? ආන්නේ වෙලාවේ රහතන් වහන්සේලාගෙන් අවසර ලැබුණ උපාසක තැන ඔබ පහන් ආලෝකයෙන් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. ඒ දහම් පදේ අසා එදා ඒ උපාසකතුමා දහස බැගින් පහන් දහසක් පූජා කළා. ඒ කියන්නේ එක පහන් වැටක පහන් 1000ක් තියෙනවා. ඒ බඳු පහන් 1000ක් පූජා කළා. ඒ අනුව තව කුඩා කුඩා පහන් වැටවල් පූජා කළා. එලෙසින් පූජා කළ ඒ ජීවිතයේ අප්‍රමාණ පින් පුරාගෙන මහා කල්ප ලක්ෂයක් දුගතියක නොමැටි සුගතියෙන් සුගතියට ඇවිල්ලා මේ මහා භද්‍ර කල්පයේ පහළ වුණා අපේ බුදුරජාණන් වහන්සේට පෙර මේ තුන් ලෝකේ කලු කරන්නට කාශ්‍යප දසබලධාරී බුදුරජාණන් වහන්සේ ආන්නේ සම්බුද්ධ ශාසනයේදී ඒ අනුරුද්ධ මහා රහතන් වහන්සේ පුරා රාත්‍රියක්ම එක දිගට ආලෝක පූජාවක් සිද්ධ කළා. ආලෝක පූජාවක් සිද්ධ කරලා ඒ පැතු උතුම් තහනාන්තරය ලබන්නට පාරමී ධර්ම සම්පාදනය කළ අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ එකලු කරපු යුගයේ දිවස්ලාභීන් අතර අග්‍රස්ථානය ලබා දිවි මිනිසුන්ගේ වන්දනා පූජා සත්කාර මැද පිරිනිවන් වැඩියා. පහන් ආලෝක පූජාවක අසිරිය කියාලියා නිම කරන්නට බෑ. තවත් මට සිහිපත් වෙනවා ඒ කාලේ ඒත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ වන්දනා ගමනක් යන එක්තරා උපාසිකාවක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේ ළඟට පැමිණිලා ඇය අදිෂ්ඨානයක් කරනවා සෝ භගවා ඉතිපි අරහං මා සරණ ගිය ඒ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් විරාගී හද මඩලක් ඇතිසේක. මා සරණ ගිය බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ගේ අනන්ත ප්‍රමාණ උලාර පූජා ලැබීමට සුදුසු වනසේක. සසරක් උරුම කර දුන් මහා දුක්ඛ සම්භාරයේ නසනවස් සංසාර චක්‍රේ අරසිඳලෝසේක. ඒ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේ අභියසයි මා මේ වැඩ ඉන්නේ. මෙලෙසින් බුදු ගුණ සිත සිතා අදිෂ්ඨාන කරලා හිතුවා ඇය මේ බෝධීන් වහන්සේ මා ඉදිරියේ සද්වර්ණ බුද්ධ රශ්මි මාලා දිගන්තයට විහිදුවාවා කියලා. ඒ හදවතේ තිබෙන ශ්‍රද්ධා බලය දෙවියන්ගේ දේව 이르දිය තථාගතයන් වහන්සේගේ අදිෂ්ඨාන බලයත් එකතු වෙලා ඒ බෝධීන් වහන්සේගෙන් එදා සද්වර්ණ බුද්ධ රශ්මි මාලාවන් නිකුත් වුණා අනන්ත සත්වල දක්වා. ඒ මොහොතේදී ඒ කාන්තාවට ඒ උපාසිකා තුමියට අප්‍රමාණ හදපිරි ගෞරවයක් ඇති වුණා. ධන මඬලු බිම උබාගෙන පැයක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි වරුවක් නෙමෙයි වරු දෙකක් නෙමෙයි පැය 24ක් නෙමෙයි
දවසක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි දින 7ක් පුරාවටම ඒ වැඳපු වැඳුමෙන්ම කල් ගෙවුවා. ඔබට හිතා ගන්නවත් පුළුවන් දේ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධා බලය නිසායි ඇයට ඒසා ආසිරියක් දැක ගන්න ලැබුණේ. දින 7ක් ධන මඩලු බිම ඔබා එකම ඉරියව්වෙන් විවර කරන දෑසින් ඒ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන සිටිනවා වගේ බෝධින් මා පෙදෙස බලාගෙන හිටියා. පින්වතුනි ඒ මහා පින් බලය ඒ ලෙසින් එතුමිය එදා සිද්ධ කරගත්ත අවසාන දවසේ රැයක් පහන් වනතුරු පහන් පහක් දල්වලා නොනිමී පවතිවා කියලා ඒ පහනට තෙල් දමමින් පුරා රැයක් පහන් දල්වන්නට යෙදුණා. මේ අද පින්වත් පිරිස මේ 12 මහේ පහන් හතරක් පූජා කළා වගේ තව බොහෝ කලක් මේ පහන් දැල්වේවි. අද විතරක් නෙමෙයි හෙට විතරක් නෙමෙයි සිය ගණනක් අවුරුදු මේ උතුම් පහන් ආලෝකයේ මේ බුදු සිරිපා පූජා වේවි. මෙතන ඉන්න හැමදෙනාම මේ පහන් දැල්වෙන තුරාවට ජීවතුන් අතර සිටින එකක් නැහැ. හැබැයි මේ කළ පින සිහිපත් වනොත් මැරෙන මොහොතේදී නිසක වශයෙන්ම දෙව්ලොව උපදිනවා මහානුභාව සම්පන්න දෙවියෙක් දෙවඟනක් වෙලා. මොකද මේ ඔබ පින් රැස් කළේ මේ ඔබ පහන් පූජා කළේ සිටුවරයෙකුට නෙමෙයි. ඔබ මේ පහන් පූජා කළේ රජවරයෙකුට නෙමෙයි. ඔබ මේ පහන් පූජා කළේ සක්දෙවිඳුට හෝ දෙවියෙකුට නෙමෙයි. වෙන යම් බ්‍රහ්මණයෙකුට නෙමෙයි නාගයෙකුට නෙමෙයි යක්ෂයෙකුට නෙමෙයි. ඔබ මේ පහන් පූජා කළේ සෝවාන් ආර්ය ශ්‍රාවකයෙකුට නෙමෙයි සකදාගාමි අනාගාමි කෙනෙකුටත් නෙමෙයි රහතන් වහන්සේ කෙනෙකුටත් නෙමෙයි පසේ බුදු කෙනෙකුටත් නෙමෙයි. ඔබ මේ පහනින් පූජා කළේ සියලු රහතන් වහන්සේලාගේ නායකත්වයේ දරන සියලු පසේ බුදුරජාණන් වහන්සේලාගේ වැඳුම් පිදුම් ලබන අසහාය අසම සම දස බලධාරී අනන්ත ඥාන බලයෙන් බබලන තුන් ලෝකාග්‍ර ගෞතම බුදුරජාණන් වහන්සේටයි. මීට වඩා තැනක් තියෙනවද ඔය දෝතින් පහන් පූජා කරන්න මල් පූජා කරන්න ගිලන්පස පූජා කරන්න සුවඳ පූජා කරන්න මීට වඩා තැනක් නැහැ. ඉතින් මේ භූමියට පැමිණීම මාත්‍රයෙන් බැඳීම මාත්‍රයෙන් මේ දෙස දැස විවර කළ දැකීම මාත්‍රයෙන් චක්සුද්්වාරිකව සෝතද්්වාරිකව ගානද්්වාරිකව ජීවහාද්්වාරිකව සද්්වාරිකව පහළවන ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික කුසල ජවන් වාරවල බලය මෙතකයි කියා කියන්නට බෑ. ඉතින් පින්වතුනි හිත හිතා සැනසෙන්න සතුටට පත්වෙන බුදු ගුණ එකින් එක සිහි කරන්න මේ මොහොතේ අප ඉදිරියේ වැඩ සිටින තුන් ලොවක් සැනසූ මේ අසහාය මහා සෑ රජුන් ජීවමාන බුදුරජාණන් වහන්සේමයි. මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ අභියසයි අපේ මේ සියලු ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් සිද්ධ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන් තුන් ලොවට විරාගී සෙනෙහස ලබා දුන්නා. විරාගී ආදරය ලබා දුන්නා. විරාගී සැනසීම ලබා දුන්නා. අනන්ත ඥාන බලයෙන් ලොව එකලු කළා. උදාවෙන හිරු මණ්ඩලට වැඩි තේජසකින් උදාවන සඳ මඩලට වැඩි සුමි ගුණයකින් ඒ බුදුරජාණන් වහන්සේගේ හදවතේ තිබුණ ඒ ආනුභාවය අනන්ත ඥාන බලයෙන් යාවත කඤ්ඤයයන් තාවත කඤ්ඤාන අවබෝධ කළ යුතු යම් තාක් දේවේ නම් සියල්ල අවබෝධ කරගත්තා. සංඛාර විඛාර ලක්ෂණ ප්‍රඥප්ති නිර්වාණ කියන පංචවිධ ඤෙය්‍ය මණ්ඩලයේ කරතලා මලක් සදිසිව අවබෝධ කළා කියන්නේ සියල්ල අවබෝධ කළා කියන එකයි. ඒ සියල්ල අවබෝධ කළ බුදුරජාණන් වහන්සේගේ චුද්දස ඥාන සම්භාරය අට්ඨාරස ආවේනික ඥාන සම්භාරය චතුරාර්ය සත්‍ය ඥාන සම්භාරය සත්‍යත්‍ය තිසත්‍ය ඥාන සම්භාරය අනන්ත බුද්ධ ඥාන මණ්ඩලය ඒ සියලු ඥාන ආලෝකයට මේ උතුම් පහන් ආලෝකයයි අපි අද පූජා කළේ. අහෝ මොනතරම්නම් සාන්තියක් අපිට එකතු වුණාද. හිත හිතා සැනසෙන් අෂ්ට විද්‍යා ධර්ම 15 චරණ ධර්ම දරූ තුන් ලෝකාග්‍ර දම් රජුන් අපේ මේ පහන් පූජාව පිළිගෙන හමාරයි. පින්වත ඔබ හිතනවද අනන්ත කල්ප ගානක් දකින ඥාන බලෙහිමි ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ ඔබේ මගේ මේ පහන් පූජාව දැක්කේ නැහැ කියලා. කල්ප කෝටි ගණනක් ඒක චිත්ත වාරයකින් අනුස්මරණය කිරීමේ මහා 이르දිය ඇති ධර්ම රාජයන් වහන්සේ ඔබේ මේ ආශ්චර්යමත් පහන් පූජාව දැක වදාලා. මේ පුණ්‍ය භූමිය අද වගේ දවසක අද වගේ සැන්දෑ කාලයක මේ පහන් දැල්වෙන හැටි ඒ මහා ධම්මසින් දැක වදාරලා ඒ පහන් ආලෝක පූජා එදා පිළිගෙන වදාරලා ඒ පිරිනිවන් වැඩි ඔබේ අතින් අද ඒ පූජාව සිද්ධ වුණා. එදා බුදුරජාණන් වහන්සේ පිළිගෙන වදාලා දැන් මේ පූජාවේ කිසිම අඩුවක් තියනවද? කිසිම අඩුවක් නැහැ. අංග සම්පූර්ණ පූජාවක් ජීවමාන බුදු සිරිපා බියසයි මෙලෙසින් සිද්ධ කළේ. මෙවන් පහන් ආලෝක පූජාවක් සිද්ධ කරපු කෙනෙකුගේ දැසට පර්වත වලින්වත් සාගර වලින්වත් මොනම තැනකින්වත් ආවරණයක් කරන්නට බෑ. පර්වත ඒ වගේම කඳු ගල් සිකර විනිවිද දකින මහා දැසක් ලැබෙනවා. මසසක්
ලැබෙනවා. මේ වගේ පහන් ආලෝක පූජා කරපු කෙනෙකුට බලන දිසා භාගයේ ඕන තරම් දුරක් විනිවිද දකින්න පුළුවන් මස් ඇසක් ලැබෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට තිබුණ පස් පැහැ දිස්නා නෙතු සංගලක්. හාත්පස යොදුනක් මානේ ගණාන්ධකාර රාත්‍රියක ඉර මුදුන් වෙච්ච වෙලාවක දකින්නෝ වගේ සියල්ල දකින්න පුළුවන්. ಜಾති ಜಾතිත් පහන් ආලෝක පූජා කළා. ಜಾති ಜಾතිත් විවර කරන ලද දෑසින් බුදුපසේ බුදුමහරහතුන් දෙස බැලුවා. ಜಾති ಜಾතිත් විවර කරන ලද දෑසින් ප්‍රියමනාප ඇසින් අසරණයන් දෙස බලා පිහිට වූ පාරමී බලයට ඒ සාසිරිමත් දෑසක් ලැබුණා. ඔබට නිවන් දක්නා ಜಾති දක්වා කිසිමෙන් පිටෙන් වාතයෙන් පලිබෝධයක් නැති කිසිදාක අන්ධ නොවන දෑසක් ලබන්න මේ පිනේ කාන්තයෙන් හේසු වෙනවා. මේ දැස පසික සැබේවා මොන වගේ දැසක් ලැබුණත් කබ කඳුළු බේරෙනවා. ඒක බලක්වන්න බෑ. හැබැයි ඔබට මතු යම් දිනක චතුරාර්ය සත්‍ය ඥාන දර්ශනේ නැමැති දහම් මැස ලබන්නට, පුබ්බේ නිවාසානුස්මති ඥාන බලය නැමැති දහම් මැස ලබන්නට, චතුූපපාත ඥාන බලය නැමැති දහම් මැස ලබන්නට, ආසවක්ෂය කර ඥාන බලය නැමැති දහම් මැස ලබන්නට මීට වඩා වෙන හේතුවක් නැහැ. එනිසා ඔබට කවදා හෝ දවසක ත්‍රිවිධ අෂ්ටවිධ සම්පාදනය කළ මහ රහතන් වහන්සේ නමක් ලෙස රහත් උත්තමාවියක් ලෙස ලොවේ කලු කරලා සසර දුක් නිමා කරන මොහොතට මේ පහන් පූජාවේ කාන්ත වශයෙන් උපකාර වෙනවා. එසේ උපකාර වේවා කියලා මම ආශිර්වාද කරනවා. පින්වතුනි, ඔබ මේ ලොව සනසන බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සාගරයේ මතයි සැනසෙන්නේ. සුන්දර සුදත ගමනකින් මධ්‍යම ප්‍රතිපදාවෙන් සාන්තමා නිවන වෙත වැඩම කළ ඒ බුදුරජාණන් වහන්සේගේ තැබූ සෑම සිරිපාප ඔබ මා වෙනුවෙන් හිතසුව පිණිසයි ලැබුවේ. සිතූ සෑම සිතුවිල්ලක්ම අප කෙරේ අනුකම්පාවෙන්මයි හිතුවේ. වැඩම කරපු සෑම දිසාවකටම අප කෙරේ අනුකම්පාවෙන් වැඩම කළේ. මහියංගන සෑ සමිඳු ළඟට වැඩම කරපු මොහොතේ ශ්‍රී ලංකා ධරණී තලයේ වට අතුන් වතාවක් අහස් කුසෙන් ප්‍රදක්ෂිනා කළා 500ක්. එදා රහතන් වහන්සේලාත් සමග හිතලා බලනකොට අප වෙනුවෙන් ඒ ආරක්ෂාව ලබා දුන්නට දඹදිව තලයේ වටාවත් එහෙම ප්‍රදක්ෂිනා කළේ නෑ බුදුරජාණන් වහන්සේ. ඔබ මා ගැන තබූ විශ්වාසය අපමණයි. ඔබ මා ගැන තබූ ඒ විශ්වාසය නිසාමයි අපට මේ මහා සෑ සමිඳු උරුම කරලා දුන්න. මෙවන් මහා සෑ සමිඳු නමක් බුද්ධ ගයා පින්බිම ආශ්‍රිතව හෝ එහෙම නැත්නම් දඹදිව තලයේ යම් තැනක ඉදි වෙන්න අදිෂ්ඨාන කළේ නැහැ. මේ භූමියේම ඉදි වෙන්න අදිෂ්ඨාන කළේ. අපට කිසි දෙයක් අඩු જાතියක් නෙමෙයි. අපට කිසි දෙයක් අඩු මිනිස්සු නෙමෙයි. අපිට මේ මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ නෙමෙයි. අනන්ත සක්වල යම් සම්පතක් පුරුම විය යුතුයි නම් ඒ සියලුම සම්පත අපට උරුම වුණා. මීට වඩා සම්පතක් නැහැ. මේ මහා සෑ සමිඳු අභ්‍යන්තරයේ තියෙන එක මාණික්‍ය රතනයක් ගත්තොත් මේ ලෝකේ තියෙන සියලු මානුෂීය ධනයට වඩා ශ්‍රේෂ්ඨයි. සියලු දෙවියන්ගේ ධනයට වඩා උසස්. සියලු බ්‍රහ්මයන්ගේ ධනයට වඩා උසස්. ඉතින් එහෙම බලනකොට ලොව ඇති අසම සම ධන නිදානේ මෙතනයි තියෙන්නේ. ලොව ඇති අසම සම මණික් නිදානේ මෙතනයි තියෙන්නේ. රත්තරන් නිදානේ මෙතනයි තියෙන්නේ. ආශ්චර්යමත් සත්‍රුවන් නිදානේ මෙතනයි තියෙන්නේ. සියල්ල පසකට මේවා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න, වැඩිම ප්‍රමාණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න භූමියයි මේ භූමිය. එදා රාම ග්‍රාමයේ තැන්පත් කරපු ධාතුන් වහන්සේලා වරුසාවට සේදී ගිය චෛත්‍යයෙන් ගංගා නම් ගඟට වැටුණ මොහොතේදී මහා කාල නාරදතුමා මහත් පුද පෙළහර මැද නාග විමානයට වැඩම කරලා සත්‍රුවණින් විසිතුරු මණිකෙන් ඉදි කරන ලද ධාතු ගර්භයක තැන්පත් කරලා පූජා සත්කාර සිද්ධ වෙත්තේ තමයි සෝනුත්තර මහා රහතන් වහන්සේ විසින් මේ ධාතුන් වහන්සේලා මේ භූමියට වැඩම කරන්නේ. එදා රහතන් වහන්සේලාගේ පින්බර දෝතින් මේ භූමියේ තැන්පත් වෙන්නේ. පින්වතුනි, හිතලා බලන්න මොනතරම් ඉතිහාසයක් තියෙනවද, මොනතරම් අභිමානයක් තියෙනවද, මොනතරම් සැනසීමක් තියෙනවද. මේ සෑම ගලක්ම එදා රහතන් වහන්සේලාගේ සිරිපාපියුමින් පූජනීය බවට පත් වෙලා. ඇත්තටම අපි පින්වන්තයි. මේ ගලක් සිපගෙන වන්දනා කළත් ඒ රහතන් වහන්සේලාගේ සිරිපා සිපගත් හා සමානයි. සම්බුදු රජාණන් වහන්සේගේ සිරිපා සිපගත් හා සමානයි. ධර්මාශෝක මහා රජාණන් වහන්සේ එදා තුන්වන ධර්ම සංගායනාව පවත්වන්නට යෙදුණා. ඔබ අහලා තියෙනවා මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේගේ අනුදැනුම මත, උපකාරයේ මත, මඟ පෙන්වීම මත. ඉන් අනතුරුව සම්බුදු සසුනේ හිමිකාරීත්වයේ පතා පින්බර වූ මිහිඳු කුමාරයාත්, පින්බර වූ සංඝමිත්තාවත් සසුන්ගත කළ ශාසන හිමිකාරීත්වය ලබා සම්මා සම්බුද්ධ ශාසනය හදවතින් දරාගෙන ශ්‍රී ලංකා ධරණී තලයට වඩින්නට මඟ සැලැස්සුවා. මේ මිහිඳු මහ
රහතන් වහන්සේ අම්බස්තල පවුවෙන් ලංකා ධරණී තලයේ සිරිපා පිහිටවන වෙලාවේ මිහි මඩල කම්පා වුණා. දෙවන පෑතිස් මහ රජතුමා ඇතුළු රාජකීයයන්ට දින 7ක් පුරා දෙසෝ දහමින් 8500ක් මගපලලාභීන් දින 7ක් පුරාවට මේ භූමියේ බිහි වුණා. එතනින් පටන් ගත්ත මහා ධර්ම සංග්‍රාමයේ කොච්චරද කියනවනම් ගව්වෙන් ගව්ව සෑ සමිඳුලා ඉදි කළා. ගව්වෙන් ගව බෝධීන් වහන්සේලා රෝපණය කළා. මේ මුළු පුණ්‍ය භූමියම ධාතු කරඬුවක්සේ බුදු මැදුරක්සේ පූජනීය බවට පත් කළා. ඒ අතරට මිහිඳු මහ රහතන් වහන්සේ දවසක් දා මේ මහ බෝධීන් වහන්සේ වන්දනා කරලා මහා මේඝවන උද්‍යාන ආරාමයට වඩිනකොට රාජකීය පිරිස පිරිවරාගෙන ඒ මොහොතේදී මේ මහා සෑ සමිඳුගේ ප්‍රදේශයෙන් වඩිනකොට මහා රහතන් වහන්සේට එහෙම නැත්නම් දෙවන පෑතිස් රජතුමාට ලැබුණ විශාල සපු මල් පැසක ඒ සපු මල් ටිකක් මිහිඳු මහ රහතන් වහන්සේට ලැබුණා. මිහිඳු මහ රහතන් වහන්සේ ගස් අතරින් තුරු සෙවණි වැඩම කරලා හරියට මේ සෑ සමිඳුගේ මධ්‍ය මණ්ඩලයේදී ඒ සපු මල් ටික විසිරුවලා තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියස වේවා කියලා වන්දනා කළා. වන්දනා කරනකොට කුඹල් සකක් වගේ මේ මහ පොළව කම්පා වෙද්දී දෙවන පෑතිස් රජතුමා අහනවා ස්වාමීනි මින් පෙර නොදුටු විරු ආශ්චර්යමත් බහු චලනයක් සිද්ධ වුණා. කුමක්ද ස්වාමීනි ප්‍රත්‍යය කුමක්ද ස්වාමීනි හේතුව? අන්නේ වෙලාවේ මිහිඳු මහා රහතන් වහන්සේ වදාරනවා මහ රජුනි අපි මේ පැමිණි භූමිය තුල අනාගතේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය අසදිස මහා සෑ සමිඳු ඉදි වෙනවා. ඒ පෙර නිමිත්තයි ඔබට මට මේ දෙවියන් සහිත ලෝකයට දැනෙන්න සැලැස්සුවේ කියලා. එහෙනම් ස්වාමීනි මගේ දෝතින්ම මගේ රාජ්‍ය කාලයේ මම මේ සෑ සමිඳු ඉදි කරන්නද? මහරජුනි ඔබට පැවරිච්ච වෙන බොහෝ වගකීම් තියෙන ඔබේ මුණුපුරෙකු අනාගතේ ගාමිණී අභය නමින් මේ සෑ සමිඳු ඉදි කරනවා කියලා නියත විවරණයකුත් එතෙන්දී ලබා දුන්නා. අන්නේ වෙලාවේ දෙවන පෑතිස් මහ රජාණන් වහන්සේලා මේ පණිවිඩය රන් පත්තිරුවල ලියා තැබුවා. ගාමිණී අභය රජතුමා කියවා බලා මේ මහා සෑ සමිඳු ඉදි කරන්නට මුල පිරුවේ ආන්න එහෙම ඉතිහාසයක් සමගින් තමයි මේ බුද්ධ භූමිය මේ ස්තූප භූමිය මේ පුණ්‍ය භූමිය අපට දායාද වන්නේ. එදා සිංහලයන්ගේ ආදී සිංහලයන්ගේ ගලලෙයින් මේ මහ පොළොව කොච්චර හරි තෙත් වෙන්නට ඇති මේ භූමිය රැක ගන්න. හැබැයි කිසිම කෙනෙකුට මේ භූමියට අනතුරක් කරන්නට බෑ. නව වතාවක් මහ පොළොවේ ගිලී ගිය පාදමත් සහිතව දිගින් පළලින් මෙතකයි කියා කියන්නට බැරි ධාතු ගර්භයක් සහිතව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මතු නෙමෙයි සූවිසි විවරණ සහිත වූ සියලු බුදු සිරිත සත්‍රුවණින් නිමැවූ මේ භූමියටයි අපි හැමදෙනාම අද වගේ දවසක මේ උත්තමාංග නමස්කාර පූජා මැද මේ පහන් ආලෝකයෙන් පුද දෙන්නේ සිහි කර කර වදින්නේ සුගත්වර මුනි රජුන්ගේ අනන්ත ගුණ සාගරය. තුන් ලෝකයේම අවබෝධ කරමින් ලෝකයට සලසා දුන්නේ ප්‍රඥාවෙන් සාන්ත සුව අවබෝධ කරන මාවතක්. ඒ මාවතට කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලායි. ඒ අසහාය දම් රජුන් හැම කෙනාටම සෙත සැලසුව ඕනම ගණීය කෙනෙක් දමනය කළ සාන්ත සුවේ වෙතපත් කළා. දෙවි මිනිසුන්ට අමා බුදු වදන් දේශනා කරමින් අවබෝධ කළ අමා දහම් නොමසුරුව ලෝකෙට දේශනා කළා. වෙහස නොබලා දේශනා කළා. එලෙසින් ලෝකේ වැඩ ඉඳලා ඉහළම වාසනාව ආග්‍යයේ හිමිකාරීත්වය ලැබමින් පිරිනිවන් සැනසුනේ පිරිනිවන් වැඩ සැනසුනේ පහන් සෙලක් නිවි යන ආකාරයෙන් අප ගැන බලලා අපට සෙත සලසලා අපේ දෝතින් පිදෙන මලක් පිළිගෙන වදාරලා අපේ හදපිරි භක්ති ප්‍රණාම පූජා සියල්ල පිළිගෙන වදාරලා ආමිෂ ප්‍රතිපත්ති පූජා සියල්ල පිළිගෙන වදාරලා ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩියේ. දැන් බලන්න මේ මොහොතේ පවා කී දහහකේ සිරිපා අභියස වන්දනා කරනවද? එදා මෙදා තුර කී කෝටියක් වන්දනා කරන්නේ නැද්ද? අපි මලගම් ගිය දාත් කී කෝටියක් මේ භූමියට වන්දනා කරයිද? කාගේද මේ අසිරිය? කාගේද මේ පෙළහර? කාගේද මේ ඔදතෙද බලය අනුහස තුන් ලෝකාග්‍ර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ. ඉතින් ඒ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරයම වේවා. මේ දිදුලන පහන් ආලෝකයෝ විශේෂයෙන් මේ 12 මාසයක් දැල්වෙන මේ මහා පහන් ආලෝකයෝ ඒ බුදුරජාණන් වහන්සේ වෙත පූජා වෙත්වා. නිවන් දක්නා ජාති දක්වාම අපි හැම දිනාටම සුවදායක ප්‍රතිපදාවෙන් ඥානය නුවණ දියුණු කරගෙන පාරමී ධර්ම සම්පාදනය කරගෙන පැතු උතුම් බෝධියානයකට අනුව දුක්ගිනි නිවා ගන්නට මේ පින උපකාර වේවා. ජාතිත් අප හැම දිනාටම සම්මා දිට්ඨියම ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුරම පහළ වේවා. මේ පින් බලයෙන් නිවන් දක්නා ජාති දක්වාම මිස දිටුවකට හසු නොවේවා. නිවන් දක්නා ජාති දක්වාම මම්මුලා නොවේවා. පා නොපැකිලේවා. නිවන්
දක්නා ජාති දක්වාම කිසිම මොහොතක අඳුර වෙත ගමන් නොකරවා ආලෝකයෙන් ආලෝකයටම ගමන් කරන්න මේ පින උපකාර වේවා. මේ උදාරතර පින සිද්ධ කරද්දී උපකාර කරපු ඒ පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේටත් ඒ සඳහා කටයුතු කරමින් සියලු කටයුතු සංවිධානය කරගත් මේ පින්වත් හැම දෙනාටම හැම අතකින්ම සැනසීම පිණිස මේ පින ඒකාන්තයෙන් උපකාර වේවා. මෙලොවට මේ කරපු දෙමව්පියවරු ජීවතුන් අතර සිටියත් නොසිටියත් මේ පින් අනුමෝදන් වෙත්වා සතුටු වෙත්වා. නැනනුවන පාදා දුන් දෙගුරුන්ට මේ පින් අයිති වේවා. මොන අතින් හෝ මේ සම්බුද්ධ ශාසන දායාදය හඳුන්වා දෙන්න එක වචනයකින් හෝ බණපදයක් කියපු කවුරු හරි යතිවරයෙක් වේ නම් අද වගේ දවසක මේ මහා පින ඒකාන්ත වශයෙන් අයිති වේවා අනුමෝදන් වේවා. මේ මහා සෑ සමිඳු බාරව වැඩ සිටින දේවතා මණ්ඩලයට මේ පින් ඒකාන්තයෙන් අයිති වේවා. ඒ වගේම මේ ප්‍රදේශයට අධිග්‍රහිත දේවතා මණ්ඩලයට මේ පින් අයිති වේවා. සක්සෝ රජතුමාට මේ පින් අයිති වේවා. සතර වරම් දෙව් රාජවරුනි මේ පින් අයිති වේවා. මොන අතින් බැලුවත් සංසාරයේ දුකක්මයි. ඒක සත්‍යයක්මයි. ඒ දුකෙන් අත මිදීම පිණිසම ඔබට මට මේ උලාරතර පින ඒකාන්ත වශයෙන්ම උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දැන් අපි සියලු දෙනාම ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මෙලෙසින් උදාර පහන් පූජාවක් සිදු කරපු වෙලාවේ ඒ රැස් කරගත්තා වූ සියලු පින් ගාථා සජ්ජායනා මැදයේදී අපි දෙවි මිනිසුන්ට මේ පින අයිති වේවා කියලා අනුමෝදන් කරන්නට ඕනේ. හැම දිනාම හදපිරි මේ මහා පින සියලු දෙවියන්ටත් සියලු ඥාතීන්ටත් හැම දිනාටම අනුමෝදන් කරමු. ගාථා සජ්ජායනා කරමින් සිත පාදවාගෙන අප ඥාතීව අතීත සංසාරගත මේ පින් බලයෙන් සුවපත් වෙත්වා. සියලු දෙවිවරු සුවපත් වෙත්වා. සියලු බ්‍රහ්ම රාජවරු සුවපත් වෙත්වා. සියලු නාග රාජවරු සුවපත් වේවා. ගුරුළු සුපර්ණාදීව මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. මේ සක්වල පිටසක්වල සියලු දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දුටුගැමුණු මහා දෙව් රජුන් එදා ඒ දුටුගැමුණු පරම්පරාවේ සියලු රාජ මහා මාත්‍යවරු මේ ශ්‍රී ලංකා ධරණී තලයේ සම්බුද්ධ ශාසනය හෙළ ජාතිය සුරකින්නට දිවිපිදු සියලු රණවිරුවෝ මේවා දැක බලා අනුමෝදන් වෙන ඔය කොයි කාටත් මේ පින ඒකාන්ත වශයෙන්ම අනුමෝදන් වේවා කියලා අපි ගාථා සජ්ජායනා කරලා මේ පින අනුමෝදන් කරමු. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. සාධු සාධු සාධු. පින්වතුනි, ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරුණොත් ඒ ධම විසින් ඔබ ඒකාන්තයෙන් ආරක්ෂා කරනවාමයි. කෙසේද? ධත්තං මහන්තං වියවස්ස කාලේ. මහා වැසි සමයක මනාව සැකසුන කුඩයකින් ඒ වැසි ධාරාවෙන් ඔබ රකින්නවා වගේ සංසාර ගමනේදී ඔබ ඉදිරියට පැමිණෙන රාග ගිනිදැල්, ද්වේෂ ගිනිදැල්, මෝහ ගිනිදැල් වලින් ඔබව ආරක්ෂා වෙන්නට, රාග ද්වේෂ මෝහ මදමාන පාප වරුසාවෙන් නොතෙමී ගමන් කරන්නට, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක වරුසාවෙන් නොතෙමී සැනසෙන්නට මේ මහා ධර්ම ශක්තිය හේතු වෙනවා. ඒ සානිසංසෝ ධම්මේ සුචින්නේ. ධර්මයේ පුරුදු කළොත් යානිසංසයෙන් ලැබෙනවාමයි. අද ඒ බඳු
ධර්මයක් තමයි ජීවිත වලින් පුරුදු වුනේ. මේ පහන් ආලෝක පූජාවන් සිද්ධ කරද්දී ඒ ගැන කල්පනා කරපු වාරේව ගැන හිතපු හැටි, ඒවට අවසර ලබාගත් හැටි, කටයුතු සංවිධානය කරගත් හැටි, බොහෝ දෙනා දැනුවත් කරපු හැටි, විශාල පිරිසක් සම්මාදම් කරගත්ත බොහෝම වටිනවා. ඉතින් කොයි අතින් බැලුවත් ස්වාමින් වහන්සේලාගේ මඟ පෙන්වීම අනුශාසනා ලැබුවා සත්පුරුෂ පින්වත් පිරිසක්, ගුණමත් පින්වත් පිරිසක්, හදවත්වල බොහෝ සංසාරේ එකතු කරපු මහා පිනක් ඇති පිරිසක්. ඉතින් ඒ නිසා පාරමී ගමනක් වඩින මේ පින්වත් හැම දෙනාටම හෙළ බුදු බල එකමුතුව ඒ පින්වත් සංවිධානයට අනුබද්ධ සෑම සියලු කෙනෙකුටම අද වගේ දවසක අසීමිත සතුටක් මුක්ති විඳින්නට පුළුවන්. ඉතින් මේ සංවිධානයට අනියුක්ත හැම දෙනාටම ඔවුන්ගේ දෙමව්පියවරුන්ටත්, ඔවුන්ගේ දුවා දරුවන්ටත්, ස්වාමි භාර්යාවරුන්ටත්, ඥාතීතමතුන්ටත්, සමස්තයක් රට ජාතියටත්, දෙවියන් සහිත ලෝකයටත් මහා පුණ්‍ය නිධානයක් පාදා දෙමින් අපි හැම දෙනාම මේ මහා පින සිද්ධ කරගත්ත වෙලාවේ අපට මේ උතුම් උදාර පින චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සංසාර දුක නිමා කිරීම පිණිසම උපකාර වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. තවත් මෙබඳු උලාර පින්කම් මේ ජීවිතේ සිද්ධ කර ගන්නට වාසනා භාග්‍ය පෑදේවා. හැම දෙනාටම ගන්නා හෙළනා සුසුම් රැල්ලක් පාසා සැනසීම වේවා, බුදු ගුණ සිහි වේවා. කාටත් දැස පිය වෙන්නට පෙර ආතුව ඒ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතේ වෙත යොමු කරන ලද සිහිය උපදවා ගන්න ලැබේවා. කාගේ ජීවිතවලට අමා සැනසීමම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට යලි නොඇරෙන්නට දැස වැසෙනදා සම්බුදුරුව මගේ නිතග මැවේවා. කවුරු නොසිටියත් මියැදෙන මොහොතේ බුදු සිරිපා මුල සිට පිහිටාවා. සාදු සාදු සාදු. හැම දෙනාටම සිතක් වේවා කියලා මම ආශිර්වාද කරනවා. සම්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුඛෝ භව. භවතෝ සබ්බ මංගලම් රක්ඛන්තු සම්බ දේවතා. සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ. චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච. අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු. Sering.